වැඩිම සහ වේලායිතලම් අපි සංවිධානය කරන ටෝක් ෂොප් වැඩසටහනේ පළමුවෙන් අපි අද සාකච්ඡා කරන්නේ අවිධිමත් ක්ෂේත්‍රයේ රැකියා සහ ඒ ක්ෂේත්‍රයේ කම්කරුවන් මුහුණ දෙන ගැටලු සහ ප්‍රශ්න සම්බන්ධයෙන් ඒ සඳහා අපි අද සාකච්ඡා මණ්ඩලයට කැඳවගෙන ආවා අද ටෝක් ෂොප් වැඩසටහනට අවිධිමත් ක්ෂේත්‍රයේ ලංකාවේ වෘත්තීය සමිති ක්‍රියාකාරී පුරෝගාමී කැටියට කටයුතු කරන තරුණ නායකයෙක්. ඔහු ප්‍රොටෙක්ට් සංගමේ ප්‍රධාන ලේකම් කල්ප මඳුරංග සහෝදරයා. අපි ඊටමත් ගෞරවයෙන් පිළිගන්නවා කල්ප. ආයුබෝවන් ප්‍රිය. හොඳයි. අද සාකච්ඡාව ආරම්භ කරන්න අපි පළමුවෙන්ම මේ සාකච්ඡාවට යම්කිසි ප්‍රවේශයක් හදා ගන්න මම අහන්නම් ඔබේ. කවුද මේ අවිධිමත් ක්ෂේත්‍රයේ කම්කරුවා කියලා කියන්නේ? ඔක්‍රන් මුලින්ම ස්තුතිවන්ත වෙනවා වැඩබිම සහ වේලෙත්තලම් සංවිධානය කරන මේ ටෝක් ෂොප් වැඩසටහනට. ඒකට හේතුව තමයි අපි දන්නවා දැන් කම්කරුවන් සම්බන්ධව සහ කම්කරුවන් මුහුණ දෙන ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධව සාකච්ඡා කරන්න මාධ්‍යෙන් හෝ සමාජයේ ඉඩකඩක් නොමැති තත්ත්වයක් තුළ වැඩබිම සහ වේලෙත්තලන් මේ ගන්න පරිශ්‍රමයට සහ ඒ සම්බන්ධව වේදිකාවක් සකස් කිරීම සම්බන්ධව එතනදී දැන් අපි අවිධිමත් අංශයේ කම්කරුවන් කියන කම්කරුවන් කාණ්ඩය ගත්තට පස්සේ අපි සංගමයක් විදිහට නිරන්තරයෙන් පිළිගන්න කාරණේ තමයි අවිධිමත් අංශයේ කම්කරුවෝ කියන්නේ කම්කරුවෙක්. ඒතර නමුත් අපි දන්නවා ලංකාව ඇතුලේ වුන්ව කම්කරුවෙක් විදිහට පිළිගන්නේ නැති තත්ත්වයක් තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. කොහොම නමුත් අවිධිමත් අංශයේ කම්කරුවා කියලා කියන්නේ යම්කිසි විදිහකට නිශ්චිත රැකියා කොන්දේසි නොමැති, සේවා වරප්‍රසාද නොමැති, ඊට පස්සේ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් නොමැති, ඊට පස්සේ නිශ්චිත වැටුප් තලයන්ට අයිති නොවන, ඒ වගේම රැකියාව සම්බන්ධව යම් කිසි විදිහකට තමන් කරන්නේ රැකියාවක්ද කියන එක සම්බන්ධව හෝ පිළිගැනීමක් නොමැති කොට්ටාසයක්. දැන් ඒකත් එක්ක කියන්න ඕනේ දැන් ILO වගේ ආයතනත් එක්ක කතා කරද්දී ඒ කතා කරන ශිෂ්ට රැකියා කියන ගණයට අයත් නොවන කම්කරුවන් කොට්ටාසයක් තමයි අපි මේ අවිධිමත් අංශයේ කම්කරුවන් කියන සලකන්නේ. පොඩ්ඩක් අපි පැහැදිලි කරොත් ඒ කියන්නේ මොන වගේ ඒ කියන්නේ ඒගොල්ලෝ කරන රැකියා එක්ක උදාහරණ පොඩි උදාහරණයක් විදිහට ප්‍රියන් අපි දන්නවා ගෘහස්ත කම්කරුවන් වෙනවා. ඒ කියන්නේ ගෙවල් වල වැඩ කරන ගෘහ සේවකයන් වගේ අය, ඊට පස්සේ ලොතරැයි විකුණන අය, ඊට පස්සේ ට්‍රී රෝද රථ වල මේ ට්‍රී රෝද රථය තමන්ගේ මොකරි රැකියාව කරගෙන ජීවත් වෙන අය, ඊට පස්සේ නාටාමි වෘත්තියේ නියැලෙන අය, ඒ වගේම අපි දන්නවා ස්වයං රැකියා කරන අයත් යම් කිසි විදිහකට මේ අවිධිමත් අංශයේ කාණ්ඩයට තමයි අයත් වෙන්නේ. ඒතකොට මේ ආකාරයට ගත්තට පස්සේ රැකියා ශේෂ්ත්‍ර රැකියාංශ ගණනාවක් පුරා සමාජය ඇස්සේ මේ අවිධිමත් අංශයේ කණ්ඩායම රැකියා කරන කම්කරුවන් විසිරී ඉන්නවා. ඒකෙදි අපිට දකින්න පුළුවන් එක තමයි යම්කිසි විදිහකට අවිධිමත් අංශයේ කම්කරුවන් කිව්වට පස්සේ සමහර අවස්ථාවලදී ව්‍යවසායකයන් කියන අයත් මේ අවිධිමත් අංශයට ගැනෙනවා. කොහොම නමුත් අපි සංගමයක් විදිහට පිළිගන්න සහ දැන්ට ජාත්‍යන්තර වශයෙන් යම් කිසි ආයතන සහ සංවිධාන විසිනු පිළිගන්න කාරණයක් තමයි අවිධිමත් අංශයේ කම්කරුවන් කියන අය අන්නර මම කලින් කියපු රැකියා කොන්දේසි හෝ අර එවුන්ට ලැබෙන තියෙන වරප්‍රසාද අහිමි කොටසක්. දැන් ඔබ අර පැහැදිලි කරද්දී යම් විදිහකට කිව්වා මේ යම් විදිහකට ව්‍යවසායකත් අයත් මේකට යම් අවස්ථාවක සම්බන්ධ වෙනවා, මේකට සමහර වෙලාවට ඇතුළත් වෙනවා කියලා. චුට්ටක් අපි පැහැදිලි කරගමුද? ඒ කියන්නේ ව්‍යවසායකයෝයි අවිධිමත් අයයි අතර ඒ කියන්නේ ඩිෆරන්ස් එක මොකක්ද? එහෙම නැත්නම් ඒගොල්ලොත් මේ එකම කැටගරි එකට සම්බන්ධ වෙන අවස්ථාව මොකක්ද කියලා පොඩ්ඩක්. අපි මෙහෙම හිතුවොත් දැන් අපි අවිධිමත් කියලා කියන්නේ යම්කිසි විදිහකට විධිමත් විදිහට පිළිවෙලකට ඔවුන්ගේ රැකියාව සම්බන්ධව අදාළ කොන්දේසින් හෝ යම්කිසි නිර්වචන හෝ අර්ථ දැක්වීම් උට ලැබිය යුතු දේවල් කම්කරු නීති ඕවා පිළිවෙලට සකස් නොකරපු අය. එතකොට ඔතනදී ව්‍යවසායකයෝ කවුද කියලා නැහැ. එතකොට ව්‍යවසායකයෝ කියන එකේදී අපිට අඳුන ගන්න පුළුවන් එයා යම්කිසි විදිහට ව්‍යාපාරයක නිරත වෙනවා. ඒක ස්වයං ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. එතකොට අපි හිතමු පොඩි කඩයක් ගත්තට පස්සේ ඒ කඩේ මුදලාලි අවිධිමත් අංශය තමයි. ඔහු ව්‍යවසායකෙක් විදිහට ගන්න පුළුවන්. හැබැයි ඒ කඩේ ඔහුගේ යටතේ වැඩ කරනවා නම් යම්කිසි සේවකයෝ කණ්ඩායමක්. ඔහු අවිධිමත් අංශයේ කම්කරුවෙක් විදිහට ගන්න පුළුවන්. නමුත් අපි දන්නවා මේ දෙපාර්ශ්වයේම යම්කිසි විදිහකට අවිධිමත් අංශය. නමුත් අපි ඔබ ඊටාම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. අපි සංගමයක් විදිහට සුවිශේෂී මැදිහත් වීමක් කරන්නේ අර
මුදලාලි යටතේ ඉන්න කම්කරුවන්ට මොකද්ද තියෙන්නේ කියන එක. යම්කිසි විදිහට ඒ කම්කරුවට අර අපි කියන විධිමත් අංශයේ කම්කරුවට සේවා යෝජකයෙක් ඉන්නවා යම්කිසි විදිහක. නමුත් පිළිගන්නේ නැති තත්ත්වයක් යටතේ වුණා. ඒ වගේම ස්වයං රැකියා කරන අය. ඒ වගේම ස්වයං රැකියා කියන්නේ තමන්ගේම කියලා ව්‍යාපාරයක් කරමින් තමන්ගේම කියලා නිෂ්පාදන ක්‍රියාවලියක නියැලෙමින් තම වැටුපක් ගන්න අයටත් එහෙම කරන්න පුළුවන්. ඒ වගේම තව අංශයක් තියෙනවා අපි කියනවා ඒකට ගෝලීය සැපයුම් ජාලයට අයිති වෙන කම්කරු කොටසක් ඉන්නවා. ඒ කියන්නේ යම්කිසි විදිහට ගෝලීයව සැපයුම් ජාලයක් තියෙනවා නම් ඒකට සම්බන්ධ වෙලා ඒකට අදාළ නිෂ්පාදන කරමින් ඒ නිෂ්පාදනයට දායකත්වයේ සපයමින් අපි කියනවා ග්ලෝබල් සප්ලයි චේන් එකට සම්බන්ධ කම්කරු කොටසකුත් තියෙනවා. කරොත් කොහොමද අපි දැන් අර වගේ ස්වයං රැකියාව හෝ කරන මේ මට්ටමේ අයකින් වෙනස් ඒ ගෝලීය සැපයුම් දාමේ අපි ඒ කියන්නේ එහෙම ගත්තා අපි උදාහරණයක් ගමු. ඒ කියන්නේ අපි කියනවා දැන් යම්කිසි විදිහකට සපත්තු හදන ආයතනයක් තියෙනවා උදාහරණයක් විදිහට. එතකොට මේ සපත්තු හදන ආයතනය ඒ කියන්නේ අපි හිතමු මොකක් හරි ප්‍රසිද්ධ ආයතනයක් තියෙනවා. ඒ ප්‍රසිද්ධ ආයතනය තමයි ගෝලීය සැපයුම් ජාලයේ ඉන්නේ. එතකොට ඒ ආයතනය විසින් අර තැන් වලට කොටස් දීලා තියෙනවා. ඔයා මේක නිෂ්පාදනය කරලා දෙන්න. එතකොට එයා අර ගෝලීය සැපයුම් ජාලයට සම්බන්ධයි. නමුත් ඔහු ඇවිල්ලා විධිමත් අංශයේ ඒ කියන්නේ ඔහුට වැඩ කරන වෙලාවක් හරි ඔයා මේ වැඩ කරන වෙලාවට අනුව ඔයා මෙහෙම වැඩ කරොත් එහෙම ඔයාට මේ වැටුප හිමි වෙනවා හරි. එතකොට මේ වැටුප හිමි වෙන කාල සීමාවට අදාළ ඔයාගේ ETF එක කපනවා කියලා හරි එහෙම මොකුත් නැහැ. ඔබ කියන විදිහට දැන් ඔය ආකාරයෙන්ම දැන් යම් විදිහකට විධිමත් ක්ෂේත්‍රයේ කම්කරුවන්ගෙන් නම් අපි සාපු කාර්යාල පනත හෝ සේවය අවසන් කිරීම පනත මේ වගේ යම් කම්කරු නීතිමය ප්‍රතිපාදනයන් යටතේ ඒගොල්ලෝ ආවරණය වෙලා ඉන්නවා. ඒකට මේ අයට ඒ කියන්නේ ඔය කියන විධිමත් ක්ෂේත්‍රයේ අයට මොකද්ද තියෙන නීතිමය ඉඩකඩ? එහෙම නැත්නම් දැන් අවම වාසියෙන් ඔයගොල්ලෝන්ට පුරවැසියන් හැටියට හෝ තමන්ගේ අයිතිවාසිකම් දේවල් සම්බන්ධයෙන් සංවිධානය වීමට හෝ බලපෑම් කිරීමට අයිතිවාසිකම් දිනා ගැනීමට ඉඩකඩක් තියෙනවද? මොකක්ද ඉඩ ප්‍රස්තාව? මෙහෙමයි දැන් ඕක අපිට දෙවිදිහකට කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔබ කතා කරා ඒ කියන්නේ සාපුහා කාර්යාල සේවක පනත. ඒක අපි ගන්නවා කම්කරු නීති කියන කොටසට තමයි ආයත් වෙන්නේ. ඒතර ඔය කම්කරු නීති වෙන විදිහකට ගත්තොත් එහෙම ඒක බලපාන්නේ විධිමත් අංශයේ කම්කරුවට. ඒතකොට ඒක අවිධිමත් අංශයට බලපාන්නේ නැහැ. ඒ කියන්නේ මේ මොහොතේ සක්‍රියව නිරන්තරයෙන් ක්‍රියාවට ලං වෙන කම්කරු කාර්යාලය හරහා ක්‍රියාත්මක වෙන කම්කරු අනපනත් 14කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. පෞද්ගලික අංශයේ සේවකයාව ආරක්ෂා කිරීමට ඔහුගේ රැකියාව කොන්දේසි තහවුරු කිරීමට සහ ඔහුගේ රැකියා අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. එතකොට ඔවුන්ගේ රැකියා අයිතිවාසිකම් හරි මොන හරි කඩවුණු අවස්ථාවක කොන්දේසි අර කියපු විදිහටම නොදෙන අවස්ථාවක ඔවුන්ට ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් ඔවුන් ආවරණය කරන, ඔවුන් ආරක්ෂා කරන නීති පද්ධතියක් තියෙනවා. එතකොට අවිධිමත් අංශයේ කම්කරුවා ඒකට අයිති වෙන්නේ නැහැ. අවිධිමත් අංශයේ කම්කරුවා ඒකට අයිති වෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තියෙනවා සංවිධානය වීමේ අයිතිය තියෙන ඕනම පුද්ගලයෙකුට. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන සංවිධානය වීමේ අයිතිය යටතේ උඩ සංවිධානය වෙන්න පුළුවන්. ඒක වෙනම කාරණයක්. ඒක යම්කිසි විදිහකට සිවිල් පුරවැසියෙකුට තියෙන අයිතිවාසිකම. නමුත් ඒක කම්කරු නීතිය යටතට ගන්න බෑ. අපි හිතමු යම්කිසි ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වුණොත් අවිධිමත් අංශයේ කම්කරුවෙට එයාට කම්කරු නීති හරහා ගිහිල්ලා යම්කිසි විදිහකට ඔහුට සාධාරණයක් ඉෂ්ට කරගන්න වෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා රටේ තියෙන අපරාධ නීතිය සහ සිවිල් නීතිය කියලා එකක්. දැන් අපරාධ නීතිය සහ සිවිල් නීතිය යටතේ උන්ට යන්න පුළුවන් තත්ත්වය තියෙනවා. නමුත් තියෙන ප්‍රශ්නේ තමයි ඒක සාමාන්‍ය පොදු ජනතාවට තියෙන එකක්. සංවිධානය වීමේ අයිතිය ඕනම මිනිස්සුෙකුට තියෙන එකක්. යම් විදිහකට දැන් අර ඔබ කිව්වා වගේ දැන් එක පැත්තකින් මේගොල්ලන්ව මේ කියන කම්කරු නීති කියන කාරණයෙන් ආවරණය නොවෙනවා නම් අර සාමාන්‍ය පුරවැසියන් හැටියට යන මාර්ගය නම් තියෙන්නේ ජාත්‍යන්තර වශයෙන් උත් මේක මෙහෙමද ජාත්‍යන්තර වශයෙන් බරව කිව්වා වගේ සිස්ටර් රැකියා හෝ කියන කාරණා එක්ක හෝ මේගොල්ලොන්ට ඒ කියන්නේ යම් විදිහකට ප්‍රවණතාවක් තියෙනවද මේ අවිධිමත් ක්ෂේත්‍රයේ අයව නීතිමය වශයෙන් රැකවරණයක් ලබා දෙන මොකද ඔබගේ අත්දැකීම සම්බන්ධව? ඔව් ඔබ මේ කියන්නේ හොඳ තැනකට ගෙනවා. ඒ කියන්නේ ශිෂ්ට රැකියාවක් කියන එකදී ශිෂ්ට රැකියාවක් කියන එකේදී මූලික කොන්දේසියක් තමයි ශිෂ්ට රැකියාවක් කරන පුද්ගලයෙකුට තියෙන්න ඕනි ඒ රැකියාව හරහා ඔහුට ජීවත් වීමේ අවම කොන්දේසීන් ලබා දෙන්න. එතකොට ඒක අවිධිමත් අංශයට අදාළව ඒක එහෙම වෙන්නේ නැහැ. මොකද ඔහුගේ අපි කතා කරා ඔහුගේ වැටුප්
ඊට පස්සේ සමාජ ආරක්ෂණ හෝ ඒවා ඌට මොකක් හරි රැකියාව නිසා ඇතිවන තත්ත්වයකදී ඒ වෙනුවෙන් වෙන වන්දියක් ලබා ගැනීමද හෝ වැඩ කරන වෙලාව සම්බන්ධව ඒවැ ගැටලු තියෙනවා. ඒතර ඒ ගැටලුත් එක්ක ශිෂ්ට රැකියාවක් ගොඩනගන්නේ නැහැ. එතකොට නමුත් ජාත්‍යන්තර කම්කරු සංවිධානය වගේ ආයතන ඊට පස්සේ අපි මේ කාලේ සාකච්ඡා කරමින් ඉන්නවා ජාත්‍යන්තර ගෘහස්ත සේවක සම්මේලනය සමග. එතකොට ඒ වගේ ආයතන හරහා තව ඒ වගේ වැඩ කරන ආයතන ගණනාවක් තියෙනවා. ඒ ආයතන හරහා ඉදිරිපත් කරමින් ඉන්නවා අවිධිමත් අංශයේ කම්කරුවන්ටත් කොහොමද ශිෂ්ට රැකියාව වැඩපිළිවෙලට වුණ දායක කරගන්න කියලා. ඒ එකක් තමයි දැන් අපි වැඩ කරමින් ඉන්න අපේ සමාජිකයන්ගේ බහුතරයක් ඉන්නවා ගෘහස්ත කම්කරුවෝ, ගෘහ සේවකයෝ. ඒතර ලංකාව පුරා අපේ හැටන්, කොළඹ, ලක්ෂපාන ඔය වගේ ශාඛා ගණනාවක් පුරා විදිච්ච සමාජිකත්වයක් ඉන්නවා ගෘහස්ත කම්කරුවෝ සහ විධිමත් අංශේ. එතකොට අපි ඔවුන් වෙනුවෙන් යම් කිසි විදිහකට වැඩපිළිවෙලක් සකස් කරමින් ඉන්නවා. ඒක ඇවිල්ලා කියන්නේ ලංකාවේ නීතිය යටතේ නෙවෙයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් හඳුන්වලා දීපු ප්‍රඥප්තිය. ඒක තමයි ILO C189 කියන්නේ ගෘහස්ත කම්කරුවන් සඳහා ශිෂ්ට රැකියාව වැඩපිළිවෙලක් සකස් කිරීම කියන එක. එතකොට එහෙම මැදිහත් වීමක් තියෙනවා. ඒ ප්‍රඥප්තිය සම්මත කරගත්තු රටවල් 30කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒතකොට ඒ රටවල් වල යම්කිසි රටවල් තියෙනවා මේ තමන්ගේ කම්කරු නීති පද්ධතියට ඒ දේවල් ඇතුළත් කරගත්තු රටවල් තියෙනවා. එතකොට ගෝලීය වශයෙන් මේ සම්බන්ධව ජාත්‍යන්තර වශයෙන් මේ සම්බන්ධව මැදිහත් වීම තියෙනවා. අපිත් උත්සාහ ගන්නවා ඒ මැදිහත් වීම සහ ඒ ගේන කම්කරු අනපතන් පනත් ඒ වගේම ඒ ගේන නිර්දේශයන් මත පිහිටලා ලංකාවට අදාළව කොහොමද මේ නීති පද්ධතිය වෙනස් කරගන්නේ කියන එක සම්බන්ධව. මෙහෙමයි යම් විදිහකට දැන් අර ඔබ කිව්වා වගේ දැන් ජාත්‍යන්තර ප්‍රඥප්තිය. ඒකට ඒවට ලංකා රාජ්‍ය අපි දන්නවා සාමාන්‍ය ප්‍රඥප්තිය තියෙනවා. නමුත් සමහර දේවල් රජය ඒ කියන්නේ සම්මුතියක් වශයෙන් බැඳිලා නැත්නම් ඒවා ක්‍රියාත්මක කරන්න හැකියාවක් නැහැ ප්‍රායෝගික වශයෙන්. එතකොට දැන් මේ කාරණා සම්බන්ධයෙන් අපි කතා කරනකොට කොහොමද මේ අභියෝගයකට දැන් ඔබ ඒ තියෙන මේ අවිධිමත් ක්ෂේත්‍රයේ කම්කරුවන් දැන් ප්‍රායෝගිකව බලගමුළු ගන්නමින් සංවිධානය කරමින් වැඩ කරන කෙනෙක්නේ. එතකොට කොහොමද මේ මෙතෙන්ද මේක ගෙනියන්නේ කියන්නේ යම් කිසි විදිහකට එක පැත්තකින් අපි ILO එකේ තියෙන එක ජාත්‍යන්තර අත්දැකීම් ඇටියට අපි දැනුමක් ඇටියට ගන්නවා තමයි. හැබැයි මේක ප්‍රායෝගිකව මේ ලංකා භූමියේ මේ තියෙන අපේ තියෙන යථාවත් එක්ක ගලපන්න නම් අපි කොහොමද මේක තල්ලු කරන්නේ? මොකක්ද ඔබට තියෙන අදහස ඒ සම්බන්ධව? මෙහෙමයි දැන් ඕක යම් කිසි විදිහකට අපි දන්නවා ලංකාවේ කම්කරු නීති දැන්ට පවතින නීතිය සංශෝධනයේදී උනත් තියෙන ඒ කියන්නේ ඒ නීති සංශෝධනයේදී අපිට දකින්න පුළුවන් වෙන මේ අර්බුදයන් ටිකක් තියෙනවා. ඒ කියන්නේ ඒකෙදි මුණ දෙන්න තියෙන අභියෝගයන් ටිකක් තියෙනවා. ඒක ලේසි කාරණයක් නෙවෙයි. ඒ වෙනුවෙන් සමහරලාට ලොකු විරෝධයන් ගොඩ නැගෙනවා. ඒ වගේම එහෙම කරන්නේ කොහොමද කියලා ගැටලුවක් එනවා සහ රජයේ ඒ සම්බන්ධව ඉන්න වගකීම් යුතු නිලධාරීන්ට ඒ සම්බන්ධව තියෙන දැනුමේ ප්‍රමාණයත් ඒකට බලපාන. කොහොම නමුත් දැන් අපි ප්‍රඥප්ති ගත්තට පස්සේ ILO එකේ ප්‍රඥප්ති ගණනාවක් ලංකාව යම් කිසි විදිහකට අපරානුමත කරලා තියෙනවා. එතකොට මම හිතන විදිහට ආසියාවේ මේ කියන්නේ යම් කිසි විදිහකට ILO ප්‍රඥප්ති අපරානුමත කිරීම සම්බන්ධයෙන් ලංකාව ඉදිරියෙන් ඉන්න රටක්. මට මතක විදිහට ප්‍රඥප්ති 40කට ආසන්න ප්‍රමාණයක් අපේ රට අපරානුමත කරලා තියෙනවා. ඒක නිකන් එහෙම වෙන එකක් නෙවෙයි, ඉබේ එන එකක් නෙවෙයි. ඒ සම්බන්ධව ඒ කියන්නේ අවශ්‍යතාවයේ දැඩිව රජයට අපි අවධාරණය කරන්න සිද්ධ වෙනවා. කොහොමද අපි ඒක කරන්න කියන එකේදී තමයි ඔය අභියෝගය මතුවෙන්නේ. උදාහරණයක් විදිහට අපි දන්නවා දැන් 2020 ලෝක කම්කරු සංවිධානයේ වාර්තාව තියෙනවා ගෘහස්ත කම්කරුවන් සහ ශිෂ්ට රැකියා වාර්තාවනු ඉදිරිපත් කරනවා ලංකාව පුරා විහිදිච්ච ගෘහස්ත කම්කරුවන් ප්‍රමාණය 80000ක් කියලා. එකෙන් 60000ක් කාන්තාව කියලා. එතකොට මේ 80000ට මෙච්චර ප්‍රමාණයක් වුන් ඒකේ උඩින් සඳහන් කරනවා ඒ කියන්නේ කොලෝනියල් පීරියඩ් එකේ ඉඳලා ඒක එහෙම තමයි තිබුණේ කියලා. කියන්නේ ඒක අඩු වැඩි වෙමින් තියෙනවා මේ වෙද්දි වැඩි වෙලා තියෙනවා. එතකොට අපි දන්නවා වසර ගණනාවක් තිස්සේ ඒ කම්කරුවෝ යම් කිසි විදිහකට මේ ඔවුන්ට මේ අවිධිමත් කියන කම්කරුවා කියන කැටගරි යටතේ තමයි ඉන්නේ. ඒතර ඔහුගේ රැකියා කොන්දේසි ගොඩ නැගෙන්නේ නැහැ. එතකොට ඔවුන් ඒ 80000ට මොකද කරන්නේ අපි? ඒ 80000 එතකොට හැමදාම ওই විදිහට ජීවත් වෙන්න ඕනද? ඊළඟ කාරණය අවිධිමත් අංශයේ කම්කරුවන් සම්බන්ධව දක්වන
නිර්දේශයන් වල සහ වාර්තාවල උදාහරණයක් විදිහට මහ බැංකුව වාර්තාවේ 2019 වගේ එක ගත්තට පස්සේ ලංකාවේ සේවා නියුක්තිකයන්ගේ දායකත්වය ජනගහන ඉහළ යාම සම්බන්ධව ඒකේ දක්වනවා 63.6ක් විතර ඉන්නවා විධිමත් අංශේ. ඊළඟට අවිධිමත් අංශයේ තමයි ඉතිරි කොටස. එතකොට හරියටකට වැඩිය පොඩ්ඩක් අඩුවෙන් ඔවුනුත් මේ ආර්ථිකයට දායක වෙනවා. ඒකද අයිල්ලෝ කියන්නේ සාමාන්‍යයෙන් 3න් 2කට ආසන්න ප්‍රමාණයක් දායක වෙනවා කියලා මේ ලංකාවේ මහ බැංකු වාර්තාවේ කියනවා අර විදිහට දායක වෙනවා කියලා. එතකොට මොවුන් වෙනුවෙන් මොවුන් ආර්ථිකයට දායක වෙන කොටසක්. එතකොට අපි නිරන්තරයෙන් කම්කරු කාර්යාලයෙන් සහ වගකීතු බලධාරීන්ගෙන් අහමින් ඉන්නේ මේකට මොකද කරන්නේ? මොවුන් ආර්ථිකයට දායකත්වය දක්වනවා වගේම මේ කොවිඩ් වගේ වසංගතයක් අස්සේ ඔවුන් කොහොමද ඒ සක්‍රීය දායකත්වය දක්වන්නේ? ඒ වගේම ඔවුන්ට පුරවැසිය විදිහට යම්කිසි විදිහකට ජීවත් වෙන්න පුළුවන් වටපිටාව කොහොමද හදන්නේ? ඔන්න ඔය කාරණා මූලික කරගත්තු ඉල්ලීම් ටිකක් තමයි අපේ එන්නේ. එතකොට ඔය ඉල්ලීම් අරන් එද්දී යම්කිසි ගැටලුකාරී තත්ත්වයන් ටිකක් තියෙනවා. හොඳයි දැනට දැන් ඔබ අර කිව්වා වගේ සාකච්ඡා කරමින් ඉල්ලීම් ඉල්ලමින් මේ පිළිබඳ යම් විදිහකට සමාජයේ අවධානයට ලක් කරමින් ඉන්නවා. මේ වෙද්දී ලැබිලා තියෙන අපි කියවුවොත් ඒ කියන්නේ යම්කිසි ප්‍රගතියක් තියෙනවද මොන හරි ඒ කියන්නේ ඔය කියන ඉල්ලීම් වලට රජයෙන් හෝ එහෙම යම්කිසි අනුමැතියක් එහෙම නැත්නම් ඒගොල්ලෝ යම් ෆ්ලෙක්සිබල් යම්කිසි නම්‍යශීලීත්වයක් පෙන්눔 කරලා තියෙනවද මේක සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවද? මෙහෙමයි තියෙන්නේ ප්‍රියන් සහෝදරයා. ඒ කියන්නේ ලංකාවේ කම්කරු නීති සම්බන්ධව හෝ කම්කරුවන් සම්බන්ධව අවුරුද්දෙන් අවුරුද්ද කාලෙන් කාලෙට ජනාධිපතිවරයාට ආණ්ඩුවෙන් ආණ්ඩුවට ඒ මතුවෙන අර්බුදයන් ගැටලුකාරී තත්ත්වයන් වෙනස්. එතකොට මේ වෙනස් තත්ත්වයන් වලට අපි දකිනවා කොහොමද ඒවට ආණ්ඩු සහ රජය කම්කරු කාර්යාලය කොහොමද ඒවට උත්තර දෙන්නේ කියලා. එතකොට ඒකෙදි අපිට ඓතිහාසික අත්දැකීම තියෙනවා. ඒ කියන්නේ ඒක එයාලා ඒ කියන්නේ සැලකිය යුතු මට්ටමකින් මැදිහත් වෙන්නේ නැහැ. ඒකට යම්කිසි විදිහකට හාම්පුතුන්ගේ පැත්තෙන් එන මැදිහත් වීමත් එක්ක ඔවුන්ගේ කරුණු සලකා බලලා මැදිහත් වෙනවා කියන එක සම්බන්ධව ප්‍රබල විවේචනයක් කෘත්‍ය සමිති පැත්තෙනුත් තියෙනවා. එතකොට ওই ප්‍රශ්නෙට එද්දී තියෙන කාරණේ තමයි ඒ කියන්නේ දැනට තියෙන කම්කරු නීති වෙනස් කරනවා කියන තැනින් ඔතෙන්ට එන්න වෙනවා. එතකොට දැන් අපි දන්නවා උදාහරණයක් විදිහට ගෘහස්ත කම්කරුවන්ව අවම වේතන ඒ කියන්නේ මිනිමම් වේජ් ඇක්ට් එකෙන් නැෂනල් මිනිමම් වේජ් ඇක්ට් එක 2014 අංක 4 මට මතක විදිහට ඔන්න ඔය ඇක්ට් එකේ ගෘහස්ත කම්කරුවෙකු හෝ පෞද්ගලික කාර්ය රියදුරෙකු මේකට අයත් නොවේ කියන එක නිශ්චිතව නම් කරලා දාලා තියෙනවා. ওই සම්බන්ධව එතකොට දැන් නිශ්චිතව නම් කරලා ඉවත් කරපු කෙනෙක් නැති කෙනෙක් අපිට දාගන්න එකයි නිශ්චිතව නම් කරපු කෙනෙක් ඉවත් කරන එකයි වෙන කාරණයක්. ඊළඟට දැන් අපි දකිනවා අයවැය සහන දීමනා පනති. ඊට පස්සේ ETF EPF වගේදී ග්‍රැටිවිටි වලදී ඔය කිසිම කාරණයකදී ගෘහස්ත කම්කරුවෙකු කියන කෙනාව ඉවත් කරනවා. නිශ්චිතව ඉවත් කරනවා. මේ උදාහරණයක් විදිහට ගන්න. ඔන්න ඉවත් කරන තත්ත්වය අනුව එතකොට අපිට සිද්ධ වෙනවා අපි මේ වෙද්දී ඉල්ලීම් කරමින් ඉන්නවා කොහොමද ගෘහස්ත කම්කරුවන් සඳහා පඩිපාලක සභාවක් හෝ ඇති කරන්න කියන එක සම්බන්ධව. එතකොට ඒක වෙනම කාරණයක්. එතකොට මේකෙද්දී ඔය ඒ කියන්නේ සාධනීය මැදිහත් වීම කියන එකදී අපි නිරන්තරයෙන් උත්සාහ ගන්නේ සාමූහික මැදිහත් වීමක් කොහොමද කරන්න කියන එක. ඒක එහෙම නැතුව ඉතිහාසයේ කොහෙවත් කම්කරු අයිතිවාසිකම් තියා කිසිම අරගලයක් ජයග්‍රහණය කරලා නැහැ සාමූහික මැදිහත් වීමකින් තොරව. එතකොට මේ සාමූහික මැදිහත් වීම සිද්ධ කරමින් ඉන්නේ අපි අනිකුත් වෘත්තීය සමිති සහ රජයේ වගකීතු නිලධාරීන් ඒ වගේම සිවිල් සමාජ ක්‍රියාකාරකින් එක්ක. එතකොට මේ මෑතකදී අපිට පුළුවන් වුණා ගෘහස්ත කම්කරුවන් සම්බන්ධව ඒ මැදිහත් වීම කරද්දී අපි වෘත්තීය සමිතියකදී දිගින් දිගටම කම්කරු ඇමතිවරයාට ලිපි ඉදිරිපත් කරා මේ සම්බන්ධව අපිට සාකච්ඡාවක් හෝ දෙන්න කියලා. ඒක නොදුන්න තැන අපි අපේ සමාජිකයෝ 100ක් 200ක් විතර එකතු වෙලා එකම කරුණ සම්බන්ධව ඔව් ලිපි ඉදිරිපත් කරා. ස්ට්‍රැටජිකලි අපි ඒක වෙනස් කරා ඉල්ලන ක්‍රමවේදය. එතකොට කම්කරු අමාත්‍යවරයාගේ ලේකම්වරයාගෙන් ආපස්සු ලිපියක් එනවා ඔබගේ කරුණු සම්බන්ධව අපි දැනුවත්ව ඉන්නේ ඒ සම්බන්ධව යම් කිසි විදිහකට සාකච්ඡාවක් කම්කරු අමාත්‍යවරයා සමග ලබා ගැනීමට අපි ඉදිරියේදී කටයුතු සලස්සන්නම් කියන එක.
එතකොට මේක ඇවිල්ලා ඓතිහාසික විදිහට අපි ලැබපු යම්කිසි ස්ථානයක්. මොකද මේ අවිධිමත් අංශේ කම්කරු. මේ නිකන් කම්කරු නෙවෙයි. හරි කල්ප. දැන් අපි මෙහෙම හිතුවොත් ඒ කියන්නේ යම් විදිහකට දැන් එක පැත්තකින් ඒ විදිහට යම් කිසි මේකට යම් ප්‍රවේශයක් අරගෙන තියෙනවා යම් සාධනීය ලකුණු පෙන්눔 කරනමින් තියෙනවා. අනිත් පැත්තෙන් අපි හිතුවොත් මේ වගේ දෙයක්. ඒ කියන්නේ එක පැත්තකින් දැන් විශේෂයෙන්ම කොවිඩ් වසංගත තත්ත්වය තුළ ඔබ කලින් කිව්වා වගේ අපි දිගින් දිගටම රජයෙන් යම් මේකට අවශ්‍ය කරන මොකද නීති සම්පාදනය කරන්න අපිට බෑනේ. ඒතකොට ඒක ඒගොල්ලෝ තමයි කවුරු හරි පවත්න රජයක් කියලා අපි ඒක කරගන්න ඕනේ. හැබැයි එහෙම තිබියදී වෘත්තීය සමිති නායකයෙක් හැටියට දැන් ඔබ කිව්වා ඔබ එක්ක සමාජික සමාජිකයන් 1000ක් විතර ඉන්නවා කියලා කොළඹ සහ නුවරඑළිය වගේ ප්‍රදේශවල. එතකොට දැන් විශේෂයෙන් මේ කොවිඩ් වගේ සිටුේෂන් එකකදී ඒ අගොල්ලන් පත්වන අපහසුතාවයන්. එතකොට ඒගොල්ලන්ට දැන් අර සියලු දෙනා කොවිඩ් සංගතයෙන් පීඩා විඳිනවා තමයි. නමුත් මම කියන්නේ අවිධිමත් ක්ෂේත්‍රයට මේ පීඩා දෙනවා වැඩි. එතකොට මේ අය සම්බන්ධ වෘත්තීය සමිති නායකයෙක් හැටියට ඔබ කොහොමද ඒක මැදිහත් වෙලා තියෙන්නේ මෙයාගේ යම් කිසි පීඩාවටපත් වෙන මේ කාරණේදී? ඒ කියන්නේ ඔබ අහපු ප්‍රශ්නෙත් එක්ක වුන් පීඩාවටපත් වෙන ආකාරය සම්බන්ධවත් පොඩි සඳහන් කිරීමකින් යන්නම්. ඒ කියන්නේ අපි දන්නවා විධිමත් අංශයේ කම්කරුවෙක්ට දැන් ආයි පහුගිය කොවිඩ් සමයේත් කම්කරු අමාත්‍යවරයා සහ මේ වෘත්තීය සමිති ඊට පස්සේ මැදිහත් වෙලා ත්‍රිපාර්ශ්වීය සාකච්ඡාවකින් ආවා. එක්කෝ වැටුපෙම් 150ක් එහෙම නැත්නම් 14000කට වැටුපෙන් එක්කෝ ඒ දෙකෙන් වැඩි එක තමයි පෞද්ගලික අංශයේ කම්කරුවෙක්ට ගෙවන්න ඕනේ කියලා. රාජ්‍ය අංශයට ආවා වැටුප එහෙමම ගෙවනවා යම් කිසි විදිහකට ඒක ගැටලුවක් නැහැ. ඔයාලා වැඩ කරගෙන යන්න දවස් දෙකක් ආවහම ඇති කියලා. දැන් ඔහොම තමයි විධිමත් අංශයට යන්නේ. ඒකේ අරුබුද නැතුව නෙවෙයි. හැබැයි පෞද්ගලික අංශයට ඒ කියන්නේ පෞද්ගලික අංශයේ අවිධිමත් අංශයට මොකද්ද ඕකෙන් තියෙන්නේ? කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ. ඔව් අද රැකියාවට ගියොත් ඒ රැකියාවට ගිය දවසට වැටුප විතරයි අහුවට තියෙන්නේ. වෙන කිසිම දෙයක් නැහැ. එතකොට රයිට් ඒ කියන්නේ ඔයා මේ කොවිඩ් හින්දා මේ රැකියාවට යන්න බැරි ඒ හින්දා අපි මේ සම්බන්ධව බලන්නම් කියලා එහෙම මුකුත් නැහැ. එතකොට අවිධිමත් අංශයේ කම්කරුවා තමයි මම කියන්නේ මේ මොහොතේ මේ රටේ යම්කිසි විදිහකට මේ කොවිඩ් නිසා දැඩි ලෙසම පීඩාවටපත් වෙන කොටස. ඔය කවුරුද ඒක තමයි දැන් මම සඳහන් කරේ. එතකොට ඒ එවැනි තත්ත්වයක වෘත්තීය සමිති නායකයෙක් හැටියට ඒ අයට ඒ කියන්නේ අපි සියලු දෙනාම දන්නේ රජයට තමයි වගකීම තියෙන්නේ. රජය තමයි මේ සම්බන්ධයෙන් වගකීම දරන්න ඕනේ. ඒක පැහැදිලි. හැබැයි අපිට මිනිස්සු අර වගේම තනියව සටන් කරන්න එහෙම නැත්නම් තනියව අයිතිවාසිකම් දිනා ගන්න බැරි නිසාම සංවිධානය වෙන්නේ. ඒකට ඒ මිනිස්සුම සංවිධානය කරන වෘත්තීය සමිති නායකයෙක් හැටියට ඔබට තියෙන වගකීම මම අහන්නේ ඔබ එවැනි ඒ කියන්නේ මොකද අරගොල්ලෝ කරන්නේ නැති නිසානේ ඔබ මැදිහත් වෙන්නේ. ඒකට ඒ නිසා ඔබගේ කාර්යභාරය ඔබ මොකද කරන්නේ? මේ සම්බන්ධව අපි සාකච්ඡා කරමින් ඉන්නවා. අපි ඉල්ලමින් ඉන්න කාරණේ තමයි අපි විතරක් නෙවෙයි තවත් වෘත්තීය සමිති ගණනාවක් ඉල්ලමින් ඉන්නවා. අවිධිමත් අංශය සඳහා යම් කිසි විදිහක සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල. පොදු කාරණයක් එපා දැන් අපිට කියන්න බෑ අවිධිමත් අංශය සඳහා අවම වැටුපක් හදන්න වගේ එකක් එකපාරට කියන්න බෑ. මොකද මම කිව්වා අර තල ගණනාවක අය ඉන්නවා. හැබැයි අපිට ගෘහ සේවකයන් සම්බන්ධව කියන්න පුළුවන්. ඒ වගේ නිශ්චිත විශේෂිත අංශයන්ට එහෙම කියන්න පුළුවන් වුණාට අපි බලන්න ඕනේ යම්කිසි මේ සෙක්ටර් එකට අදාළව කොහොමද පොදු අවශ්‍යතාවයකට අදාළ සාමූහික ජයග්‍රහණයක් කරා යන්න කියලා. එතකොට එතනදී අපි ඉල්ලීම උනේ අවිධිමත් අංශය සඳහා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් කියන එක. එතකොට ওই සම්බන්ධව අපි කම්කරු කාර්යාලය සමග මේ වෙද්දි කම්කරු කාර්යාලයට ඒ සම්බන්ධව දැනුවත් කිරීම ලිපියවල් තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර කම්කරු සංවිධානය සමග මේ සම්බන්ධව සාකච්ඡා කරන ඔවුන්ගේ සහයෝගය මේකට ලබා දෙන්නේ කොහොමද? මොකද අපි දන්නවා අවිධිමත් අංශයේ කම්කරුවන්ට මේ එක්රැස්වීම සඳහා හෝ යම්කිසි විදිහකට ඒ සම්බන්ධව ප්‍රචාරණයක් කිරීමට පවා ඔවුන් සතු කිසිම මුදලක් නැහැ. එතකොට සංගමයට ලබා දෙන පොඩි සමාජික මුදලෙන් තමයි ඔවුන් ඒක සිද්ධ කරන්නේ. එතකොට මේ මොහොතේ අපි නිශ්චිතව දීර්ඝකාලීන අරමුණක් විදිහට අපි ඉන්නවා අවිධිමත් අංශයේ සමස්ත අවිධිමත් අංශයේ කම්කරුවන් සඳහා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් අවශ්‍යයි කියන එක. ඒ වගේම කෙටි කාලීනව අපිට මොනවද කරන්න පුළුවන්? ඒක රජයෙන් ඉල්ලීමක් කරනවා. අපි රජයට කියන්නේ මම කියන්නේ රජයට ඇයි අපි නොකියන්නේ කියලා. හේතුව තමයි අවිධිමත් අංශයේ පුරවැසියා කියලා කම්කරුවා කියන්නේ රජයේ පුරවැසියෙක්. එතකොට මේ මොහොතේ අපි දකිනවා කොහොමද මේ මාර්ග සංවර්ධනයට උන් මුදල් වෙන් කරන්න කියලා. කොහොමද දැන් මේ වෙලාවේ ආරංචි පැතිරෙමින් තිනවා කොහොමද
ඒ කියන්නේ ගිලන් රට සේවයෙන් ඔවුන් මුදල් උපයලා තියෙන්නේ කියන එක. ඒ වගේම මේ වෙලාවේ කොහොමද ඔවුන්ගේ සුඛ විහරණය සඳහා මුදල් අයින් කරන්නේ කියන එක. මේ වෙලාවේ කොහොමද අනවශ්‍ය මේ මොහොතට අවශ්‍ය නැති සංවර්ධන ක්‍රියාදාමයන් වලට මිනිස්සුන්ගේ සල්ලි වියදම් කරන්න කියන එක. එතකොට අපි කියන්නේ අපි ඒකෙන් රජෙන් ඉල්ලමින් ඉන්න හේතුව තමයි මේ මොහොතේ මේ මිනිස්සු අසරණ වෙලා තියෙන්නේ. රජයේ ලංකාවේ ආර්ථිකයට සක්‍රියව ඒ කියන්නේ වක්‍රාකාරයෙන් හෝ දායක වෙන පිරිසක්. ඒ නිසා තමයි ඕන් වෙනුවෙන් මැදිහත් වෙන්න කියන්නේ. එතකොට ඒකත් එක්ක අපි අර කෙටි කාලීන ඉල්ලීම් වලින් අපේ එක ඉල්ලීමක් තමයි මේ මොහොතේ මේ පීඩාවට පත් වෙලා ඉන්න අවිධිමත් අංශයේ කම්කරුවන් වෙනුවෙන් යම්කිසි ආධාර වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. අපි ගිය පාර අපි ලෝක කම්කරු සංවිධානයේ සහයෝගයත් එක්ක අපිට පුළුවන් වුණා ඔවුන්ට වියලි ආහාර සහ සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ ලබා දෙන්න. මේවරත් අපි උත්සාහ කරන සංගමයක් විදිහට ඒක ලබා දෙන්නේ කොහොමද කියලා. නමුත් අපි විශ්වාස කරන්නේ මේ ඒ කියන්නේ කෙටි කාලීනව ලබා දෙන ආධාර මත ගොඩනැගිය හැකි ආර්ථිකයක් හෝ ගොඩනැගිය හැකි පෞල් මට්ටමක් නෙවෙයි උන්ට තියෙන්නේ. ඒ නිසා තමයි අපි දීර්ඝ කාලීනව ඉල්ලමින් ඉන්නේ සහ ඔවුන් වෙනුවෙන් මැදිහත් වෙන්න පුළුවන් යම්කිසි ඔවුන්ටත් ආරක්ෂාව සැපයන කම්කරු නීති පද්ධතියක් ඔවුන්ට අවශ්‍යයි කියන තැන ඉන්නේ අපි ඒ නිසා. ඇත්තටම කල්ප සහෝදරයා ඊටම මේ සාකච්ඡාව දැන් ඊටමත් විධිමත් විදිහට කම්කරු අවිධිමත් ක්ෂේත්‍රයේ කම්කරුවන් පිළිබඳ විධිමත් සාකච්ඡාවක් හැටියට මේ සාකච්ඡාව බොහෝ ආවා. දැන් මේක පොඩි යම්කිසි පරිසමාප්තියක් සලකුණු කරන අවස්ථාවක්. අවසාන වශයෙන් මම ඔබෙන් අහන්න කැමතියි දැන් ගොඩක් වෙලාවට වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ අපි දකින්නේ යම්කිසි නිශ්චිත කියන්නේ නායකයෝ බොහොම අත්දැකීම් බහුල නමුත් නායකයෝ විනාශ නොවන සුළු නායකත්වයන් තමයි ගොඩක් වෙලාවට වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ තියෙන්නේ. ඒ වගේම මේ හරිම මේ කියන්නේ එකම ඒකාකාරී විදිහට අරගල කරන තත්ත්වයක් තමයි දකින්න පුළුවන් ඉන්නේ. ඒතකොට මම කෙටිම මෙහෙම අහන්නයි. ඒ කියන්නේ ඔබ තරුණ නායකයෙක්. එතකොට වෘත්තීය සමිති ව්‍යාපාරය තුල ඔබ කවුද? ඔබේ භූමිකාව මොකක්ද? මෙහෙමයි වෘත්තීය ඒ කියන්නේ ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ පොඩියට ඇහුවට ඔබ ඒක ඊටම ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ මෙහෙමයි වෘත්තීය සමිති ශ්‍රේෂ්ඨය කියන එක ලංකාවේ අපිට පේන විදිහට ඒක කිසිම විදිහකට අපිට දකින්න බෑ මේක වර්ධනීය තත්ත්වයක යන එකක් කියලා. ඒ කියන්නේ දිනෙන් දින වර්ධනය වෙන වෘත්තීය සමිති ව්‍යාපාරයක් ගොඩනගන්න ඉතිහාසයක් තිස්සේ කම්කරුවොත් අසමත් වෙලා තියෙනවා. ඊට පස්සේ වෘත්තීය සමිති නායකයන්ුත් අසමත් වෙලා තියෙනවා. මම මේකෙදි කාටවත් නිශ්චිතව ඇඟිල්ල දික් කරන්නේ නැහැ. හේතුව ඒ තිබෙන මේ දේශපාලන තත්ත්වයන් ආර්ථික තත්ත්වයන් මත සහ ඒ වෘත්තීය සමිති ඒ මොහොතවල වල ගත්තු දේශපාලනික ක්‍රියාමාර්ග අනුව සිද්ධ වෙච්ච දෙයක්. ඊළඟ කාරණේ තමයි මේ දැන් වෘත්තීය සමිති එක නායකයෙක් විදිහට කියනකට වැඩිය වෘත්තීය සමිතියක මේ නායකයෝ කියනකට වැඩිය මම කැමති ඒ වෘත්තීය සමිතියක සමාජිකයෙක් එහෙම නැත්නම් සංවිධායකයෙක් කියලා මම හඳුන්වනවා නම්. ඒ කියන්නේ වෘත්තීය සමිති නායකයෙක් කියලා එයාව උඩට අරන් ගියාට පස්සේ ඒක වෙන තලවල ඊට පස්සේ එයා ඒක ප්ලේ කරන්න ගන්නවා. ඒක වෙනම කාරණා. කොහොම නමුත් දැන් සාම්ප්‍රදායික අදහසක් තමයි තියෙන වෘත්තීය සමිතිය දැන් අර්බුදයට යමින් ඉන්න පෞරාණික පැරණි හැට පැනපු නාකි ඔය කියන නායකත්වයේ හින්දා කියන එක. එතකොට ඒකේ යම්කිසි සත්‍යතාවයක් තියෙනවා. නමුත් ඒකට ඒ විදිහටම මේ නායකත්වයට ඇඟිල්ල දික් කරන්න බෑ අපිට. හේතුව තමයි ඒ නායකින් අතෑරියට පස්සේ මේ අරගෙන යන වැඩපිළිවෙල අතෑරියට පස්සේ අල්ලගෙන යන කණ්ඩායමක් නිර්මාණය වෙලා තියෙනවද? ඒකත් ආයි අපිට ඇඟිල්ල දික් කරන්න පුළුවන්. එයාලා ගොඩනගලා තියෙනවද කියලා. ගොඩනගලා තියෙනවද කියලා. අවස්ථාව දීලා තියෙනවද කියලා. හැබැයි අපි දැකලා තියෙනවා තරුණ නායකයෙක් විදියට හරි සංවිධායකයෙක් විදියට මම දැකපු එක තමයි අවස්ථාව දුන්නත් මම මේකේ දැන් හැමෝම බහුතරය අර වයසක නායකත්වයට ඇඟිල්ල දික් කරද්දී මම ඒ විවේචනයේ එහෙමම තියෙන ගමම තමයි මේක කියන්නේ. ඒ කියන්නේ එතනදී ඔවුන්ගේ වැරද්දක් නැත්තේම නෑ. ඒ කියන්නේ තියෙනවා. එතකොට එතනදී තරුණ නායකත්වයේ මොන විදිහටද මේකදී ඇවිල්ලා තියෙන්නේ? ඒ කියන්නේ වැඩිහිටි නායකත්වයේ අවස්ථාව නොදීපු ඒවා ඕනතරම් මටත් තියෙනවා. ඒ කියන්නේ ඉතිහාසයේ මම දන්න සහෝදර වෘත්තීය සමිති තරුණ නායකයන්ගේ. ඒකත් එක්කම මගේ යෝජනාව තමයි තරුණ නායකින් ඔබ එන්න ඉදිරියට. ඔබ ඉදිරියට ඇවිල්ලා මේක අධ්‍යයනය කරන්න. ඒ අධ්‍යයනයත් එක්ක අර නායකත්වයත් එක්ක කොහොමද වැඩ කරන්නේ? ඔවුන් තව ටික දවසකින් මේකේ මිය දෙනවා. මුත් එතනින් පස්සේ
ඇඟිල්ල දික් කරන එකට වැඩිය අපිට තියෙනවා දැනුමෙන් සහ ඒ ඔවුන්ගේ අත්දැකීම් වලින් යම්කිසි දෙයක් ගන්න පුළුවන් දේ උකහාගෙන ඊළඟ මොහොතට අපි කොහොමද මේ අපිට එන ප්‍රහාරයන්ට අපි මුහුණ දෙන්න කියන එක සම්බන්ධව හිතන්න. බොහොම හොඳයි කල්ප. ඒ කියන්නේ මේ සාකච්ඡාව දැන් බොහොම අවසාන අදියරකට බොහොම නිශ්චිත තැනකට ඇවිත් තියෙනවා. අවසාන අදියරේ අවසාන ප්‍රශ්නේ තමයි දැන් ඔය විදිහටම කියපු කතා කරපු සපූර්තිය සමිති නායකයින් බොහෝ දෙනෙක් කරන එක තමයි යම් විදියකට අර කියන තමන්ගේ සංවිධාන ශක්තිය වැඩි දියුණු කරගත්තට පස්සේ සමහර වෘත්තීය සමිති නායකයන් අපි දැක්ක පහුගිය කාලේ മന്ത്രി වරප්‍රසාද පවා ලබා ගන්නා ඒ වෘත්තීය සමිති වල දායකත්වයෙන්. ඉතින් ඒ නිසා අපි කොහොම කිව්වත් ගොඩක් වෙලාවට අපිට ලංකාවේ වෘත්තීය සමිතිය ඇතුළේ අපි දකින දේ තමයි අර කිව්වාගේ බොහොම දැඩි අනම්‍ය වෙච්ච ඒ වගේම යම් විදියකට පොඩි ඒකාධිකාරී බලයක් තියාගෙන තමන්ගේ සුඛ විහරණය එහෙම නැත්නම් තමන්ගේ වරප්‍රසාද සඳහා යම් විදියකට ඒ සංවිධානය දක්වන අය එහෙම නොවන අයත් ඉන්නවා. ඉතින් ඔබට මොකක් වෙයිද අවසාන අධිකරේ අවසාන ප්‍රශ්නේ? මෙහෙමයි. එහෙම වෙයිද? පුරෝකතන දෙන්න තරම් මම ලොකුට හදිසි වෙන්නේ නැහැ. නමුත් මම දන්නවා මේ ලංකාවේ ප්‍රධාන තලයේ තියෙන වෘත්තීය සමිති බොහොමයක් මේ මොහොතේ පවතින අරාජික වෙච්ච ලංකාවේ දේශපාලන පක්ෂවල වෘත්තීය සමිතිනේ. එතකොට ඔවුන්ට සිද්ධ වෙනවා යම්කිසි විදිහකට සමාජික මුදල එකතු කරාට පස්සේ ඒකේ 150ක් පක්ෂයට දෙන්න. එතකොට ඒ සමාජික මුදල සමාජිකයා වෙනුවෙන්ද කියන එක ප්‍රශ්නේ තියෙනවා. ඊට පස්සේ වෘත්තීය සමිතියේ නායකයින්පත් කරන්නේ පක්ෂයෙන්. එතකොට ඉතින් එහෙම සිද්ධ වෙනවා. වෘත්තීය සමිති නායකයාට තනතුරක් දීලා වෘත්තීය සමිති නායකයාව ආණ්ඩු පක්ෂයේ හරි විපක්ෂයේ හරි මේ മന്ത്രി කෙනෙක් කරගන්නවා. ඒක ඒ දේශපාලන අනුව සිද්ධ වෙන එකක්. ඒක දැන් අපි දන්නවා ලංකාවේ බහුතරයක් ඔය ධනේශ්වර දේශපාලන පක්ෂයස්සේ සිද්ධ වෙච්ච වෘත්තීය සමිති නායකයන්ට සිද්ධ වෙච්ච අවාසනාවන්ත ඉරණම කියලා මම කියන්නේ. ඒක තමයි ඔය. අවසානට අපි දැක්ක ඔවුන් ගිහලා නතර වෙලා ඉන්න තැන්. ඔවුන්ට මේ මොහොතේ ඔවුන්ගේ තත්ත්වය. එතකොට ඒකෙදී ස්වාධීන කියලා දෙපැත්තට වැඩන අයටත් මට කියන්න තියෙන්නේ ඕකත් ඇවිල්ලා නරුමකම. ඒ කියන්නේ ස්වාධීන කියලා එකක් නෑ ආයේ. ස්වාධීන කියන්නේම මොකක් හරි දේශපාලනයක්. ඒතර ඔය ස්වාධීන අය අරකට වැඩිය භයානකයි වෙලාවකට. නමුත් අපි විශ්වාස කරන දේශපාලනයක් තියෙනවා. ඒ කියන්නේ මම විශ්වාස කරන දේශපාලනය අනුව මම හැමතිස්සෙම විශ්වාස කරන්නේ යම්කිසි නායකයෙක් ජනාධිපති කරලා ඒ නායකයා මගින් කම්කරුවාට බලය දෙන්න පුළුවන්. එහෙම නැත්නම් කම්කරු අයිතිවාසිකම් දිනා ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතිහාසයේ අපිට ඔප්පු කරලා තියෙනවා වසර ගණනක ඉතිහාසයක් අස්සේ සාමූහිකත්වයේ එකතු වෙලා දිනාගත්තු අයිතිවාසිකම් තමයි තියෙන්නේ. එතකොට අන්නේ දේශපාලනය මම පිළිගන්නේ. එතකොට මම විශ්වාස කරනවා ඉදිරි අනාගතයේ මට කිසි ගැටලුවක් වෙන එකක් නැහැ. මේ දේශපාලන මතවාදයේ පවතින තාක්කල් මට එහෙම ඉන්න පුළුවන්. ඇත්තම කල්ප එහෙම වේවායි කියලා ඔබගේ ප්‍රාර්ථනාවෙම ඉෂ්ට සිද්ධ වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද වැඩබිම සහ වේලායිතලම වෙනුවෙන් අපේ ටෝක් ෂොප් වැඩසටහනට සහභාගී වුණාට ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා. එහෙනම් අද අපි මේ වැඩසටහන අවසන් කරන්නට ඔබට ආයුබෝවන් කියනවා. අද අපි කතා කරමින් හිටියේ විධිමත් ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති සහ ඔවුන්ගේ රැකියා ගැටලු ප්‍රශ්න කම්කරු ප්‍රජාවගේ තොරතුරු මේ දේවල් සම්බන්ධ මේ ගැටලු සම්බන්ධයෙන් කතා කරන වේදිකාවක් හැටියට නිරන්තරයෙන්ම අපි ක්‍රියා කරමින් ඉන්නවා වැඩදිම සහ වේලායිතලම් හැටියට. නමුත් අපි අද කතා කරේ ඒ ආකාරයේ විධිමත් විදිහට කතා කරමින් සාකච්ඡා කරමින් ඉන්න අපි අවිධිමත් ක්ෂේත්‍රයේ රැකියා නියුක්තිකයන් වෘත්තිකයන් කම්කරුවන් අවිධිමත් ක්ෂේත්‍රයේ කම්කරුවන් ගැන කතා කරන අවිධිමත් ක්ෂේත්‍රයේ කම්කරුවන්ගේ වෙනුවෙන් නායකත්වය දෙන විධිමත් හැදෑරීමක් ඇති නායකයෙක් තරුණ ඒ තමයි ප්‍රොටෙක්ට් සංගමේ ලේකම් කල්ප මధుරංග සහෝදරයා. ඉතින් අපි ඔහුට අද වැඩසටහන සහභාගී වීම සම්බන්ධයෙන් අපගේ ස්තුතිය පුද කරමින්ම සමුගන්නවා. ආයිබෝයි. ස්තුතියි.